තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල අවසාන විභාග පන්තිය. අපි බුද්ධ චරිතය පොතට අදාළව සාකච්ඡාව පවත්වන 5 වෙනි දවස. හැම සඳුදා දවසකම උදේ 9ට අපි බුද්ධ චරිතය පොතට අදාළ සහ ප්‍රශ්න පත්‍රයට අදාළ තොරතුරු සාකච්ඡා කරන්නට යොදාගෙන තිබෙනවා. පහුගිය සතිවල උදෑසන 8 ඉඳලා 9 දක්වාත් 9 ඉඳලා 10 දක්වාත් පොත් දෙකකට අදාළ තොරතුරු සාකච්ඡා කළා. ඒක යම්කිසි ආකාරයක අපහසුයක් තිබෙන බව මට අවබෝධ වුණා. ඒ නිසා අපි තීරණය කළා සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා කියන මේ දවස් 4 උදෑසන 9 ඉඳලා 10 දක්වා මේ සාකච්ඡාව පවත්වන්නට. එහෙනම් අද සාකච්ඡාව අපි ආරම්භ කරමු. මීට කලින් දවස් 4ක් බුද්ධ චරිතයේ පොතට අදාළව සහ ප්‍රශ්න පත්‍රවලට අදාළව සාකච්ඡා කරලා තියෙනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook පිටුව, ඒ වගේම පිරිවෙන දහම් පාසල අපේ සමූහයේ තියෙනවා. ඊට අමතරව අපේ සමූහය දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව කියන මේ සමූහයත් එක්ක තමයි අපි මේ පාඩම් මාලාව ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ. බුද්ධ කාලීන ಭಾರತೀಯ ආර්ථික පසුබිම තමයි 3 වෙනි පාඩම. අපි පාඩම් දෙකක් මේ වෙද්දි කතා කරලා තියෙනවා. පාඩම් දෙකක් කතා කරලා තියෙනවා. 3 වෙනි පාඩම තමයි අපි අද දවසේදී ආරම්භ කරන්නේ. සීර්ෂ 4ක් යටතේ මේ පාඩම සාකච්ඡා වෙනවා. ආර්ථිකය සීර්ෂ 4ක්. කොටස් 4ක් යටතේ සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ කොටස් 4න් කොටස් දෙකක් ගැන තමයි අද කතා කරන්නේ. බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජ පරිසරය තුලින් පිළිඹු වන ආර්ථික ක්‍රියාවලිය ප්‍රධාන සිරස්තල කිහිපයක් යටතේ සාකච්ඡා කළ හැකිය. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ඒ කාල සීමාවේදී තිබුණු ආර්ථික තත්ත්වය, ආර්ථික ක්‍රියාවලිය කොහොමද සිද්ධ වුණේ කියන එක ගැන තමයි මේ පාඩමෙන් සාකච්ඡා කරන්නේ. එනම් සිරස්තල කිහිපයක් යටතේ, මාතෘකා කිහිපයක් යටතේ, කොටස් කිහිපයක් යටතේ කතා කරනවා. පළවෙනි කොටස කෘෂිකර්මය, සත්ව පාලනය හා දීවර කටයුතු. කෘෂිකාර්මික කටයුතු, සත්ව පාලනය හා දීවර කටයුතු. ඊළඟට ආ කොටස විවිධ නිෂ්පාදන කර්මාන්තාශ්‍රිත කටයුතු. විවිධ නිෂ්පාදන තිබුණා. ඒ වගේම කර්මාන්ත ආශ්‍රිත කටයුතු. ඊළඟට භාණ්ඩ බෙදා හැරීම හා වෙළඳාම පිළිබඳ කටයුතු. විවිධ සේවා සැපයීම් වලට අදාළ කටයුතු. නැවත වතාවක් බලමු. බුදු හාමුදුරුව පහළ වෙනකොට ඒ කාලවකවානුවේදී ඉන්දියාවේ තිබුණු ආර්ථික අංශ මොනවද කියලා. ආර්ථිකයට සම්බන්ධ අංශ කෘෂි කර්මාන්තයත්, සත්ව පාලනයත්, දීවර කටයුතු කියන දේවල් තිබුණා. විවිධ නිෂ්පාදන තිබුණා. නිෂ්පාදන සම්බන්ධ කර්මාන්ත තිබුණා. භාණ්ඩ බෙදා හැරීම සහ වෙළඳාම් කටයුතු කිරීම පිළිබඳ විශේෂ ඉගැන්වීම් තිබුණා. ඒ වගේම විශේෂ කටයුතු සිදු වුණා. විවිධ සේවාවන් සැපයීම් වලට අදාළ කටයුතු සිදු වෙලා තියෙනවා. ඔය අංශ 4 තමයි බුද්ධ කාලීන ಭಾರತೀಯ පසුබිම තුල තිබුණේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේ වෙනකොට. මෙම බෙදීම කර ඇත්තේ හුදෙක් එකල ජන සමාජයේ විසූ විවිධ ජන කොටස් වල ප්‍රධාන ජීවිකා වෘත්තීන් සැලකිල්ලට ගැනීමනි. මේ විදිහට වර්ග කරලා තියෙන්නේ කොහොමද? ඇයි මේ වර්ග කරලා තියෙන්නේ? මෙම බෙදීම කර ඇත්තේ හුදෙක් එකල ජන සමාජයේ විසූ විවිධ ජන කොටස් වල
ප්‍රධාන ජීවිකා වෘත්තීන් සැලකිල්ලට ගැනීමෙනි. ප්‍රධාන ජන කොටස්වල වෘත්තීන් රැකියාවන් වල ස්වභාවයන් සැලකිල්ලට අරගෙන තමයි මේ සංග්‍රහ කිරීම එහෙම නැත්නම් වර්ග කිරීම කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච ජන සමාජයේ ජන කොටස් අතර ප්‍රධාන ජීවිකාවන් ජීවත් වීමේ ක්‍රමයන් විදිහට වෘත්තීන් විදිහට පැවතුණු දේවල් සලකලා බලලා තමයි මේ වර්ගීකරණය කරලා තියෙන්නේ වර්ග කරලා තියෙන්නේ. එකල ಭಾರತೀಯ ආර්ථික ක්‍රමයේ මූලික වශයෙන් වැඩවසම් ලක්ෂණ පිළිබිඹු කරන්නක් විය. ඒ කාලේ ಭಾರತೀಯ ආර්ථික ක්‍රමයේ මූලික වශයෙන් වැඩවසම් ලක්ෂණ පිළිබිඹු කරන්නක් විය. වැඩවසම් කියලා කියන්නේ ධනවත්කම් තියෙන පිරිස් බලයේ තියෙන පිරිසක් විසින් මෙහෙवला තියෙනවා කියන එක. ආර්ථික කටයුතු ආර්ථික ක්‍රමය මූලික වශයෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හිටපු එහෙම නැත්නම් ධනපති පැලැන්ති විසින් තමයි මෙහෙवला තියෙන්නේ. ආර්ථිකය සතු කරගෙන තිබුණ ආර්ථිකයේ බලය සතු කරගෙන හිටියේ බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලය වෙනකොට වැඩවසම් ලක්ෂණයක් තුල ධනවත් ප්‍රභු කියලා හඳුන්වා ගන්නට යෙදුණු පිරිසක් විසින් තමයි මෙහෙवला තියෙන්නේ. එහෙනම් බුද්ධ කාලීන ಭಾರತೀಯ ආර්ථිකයේ ප්‍රධානම ලක්ෂණය මොකක්ද? වැඩවසම් ලක්ෂණ පිළිඹු කිරීම. සමාජයේ ආර්ථික ක්‍රියාවලිය රජයේ විසින් මූලිකව මෙහෙයවීමක් සිදු නොවේ. සමාජයේ ආර්ථික ක්‍රියාවලිය රජයේ විසින් මූලිකව මෙහෙයවීමක් සිදු වුණේ නැහැ. මින් අදහස් වන්නේ රජයේ කිසිදු අයුරකින් ආර්ථිකයට සම්බන්ධ නොවූ බව නෙවෙයි. රජය සම්බන්ධ වීමක් නැහැ. හැබැයි රජයේ සම්පූර්ණම මැදිහත් වුණේ නැහැ කියන එක නෙවෙයි මෙතනදී කියන්නේ. රජය අර්ධ වශයෙන් සාමාන්‍ය වශයෙන් අනුග්‍රහය දක්වලා තියෙනවා. ඊට අමතරව වැඩවසම් ලක්ෂණයක් තමයි තිබිලා තියෙන්නේ. එක්තරා ප්‍රමාණයකින් ජනතාවගේ යම් ආර්ථික කටයුතු කෙරෙහි රජයේ මැදිහත් වූ අවස්ථා ඇත. එක්තරා ප්‍රමාණයකින් යම් කිසි ප්‍රමාණයකට ජනතාවගේ ආර්ථික කටයුතු වලට රජයේ මැදිහත් වෙච්ච අවස්ථාවන් තියෙනවා. රජය ඍජුවම මැදිහත් වීමක් සිදු කරලා නැහැ. සාමාන්‍යයෙන් ස්වයං සංවිධානයේ යටතේ සුළු හා මහා පරිමාණ වූ ආර්ථික ක්‍රියාවන් පෞද්ගලික මට්ටමින් මෙන්ම සාමූහික මට්ටමින්ද සමාජය තුළ සිදුවිය. සාමාන්‍යයෙන් ස්වයං සංවිධානයේ යටතේ තම තමන් සංවිධානයේ වෙලා සුළු සහ මහා පරිමාණයේ වූ ආර්ථික ක්‍රියාවන් ආර්ථික වැඩපිළිවෙළවල් පෞද්ගලික මට්ටමින් සහ සාමූහික මට්ටමින් සිදු වෙලා තියෙනවා. නැවත වතාවක් ඒ විස්තරය බලමු. සාමාන්‍යයෙන් ස්වයං සංවිධානයේ යටතේ තම තමන් සංවිධානයේ වෙලා ආර්ථික කටයුතු වල නිරත වෙලා තියෙනවා. ඒවා සුළු වශයෙන් සහ මහා පරිමාණයෙන් සිදු වෙලා තියෙනවා. ආර්ථික ක්‍රියාවන් පෞද්ගලික මට්ටමින් මෙන්ම සාමූහික මට්ටමින්ද සමාජය තුළ සිදුවිය. පෞද්ගලික මට්ටමිනුයි සාමූහික මට්ටමිනුයි ආර්ථික ක්‍රියාවලිය සිදු වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහේ විස්තරයක් අපි කතා කරගෙන යනකොට අපිට මේ පාඩම් ඉගෙන ගනිද්දී අවධානය යොමු කරන්නට ඕන කොයි වගේ අංශවලටද කියන එක ගැන තේරුම් ගැනීම සඳහා අපි බලමු 2016-2017 අවුරුද්දේ ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන විදිහ ගැන. බුද්ධ කාලීන ಭಾರತයේ පැවති ආර්ථික නිෂ්පාදන 4ක් නම් කරන්න. මේ පාඩමේදී කතා කරනවා. ආර්ථික නිෂ්පාදන මොනවද කියලා. තමයි අහන්නේ. ලකුණු 4ක් ලැබිලා තියෙන්නේ. බුදුරදුන් ජීවමාන සමයේ පැවති බොහෝ ශිල්ප කර්මාන්ත සඳහා වෙන් වූ ශිල්ප ශ්‍රේණි 18ක් වූ බව සඳහන් වේ. එයින් 4ක් ලියා දක්වන්නේ. ඒත් ලකුණු 4ක් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බොහෝ ශිල්ප කර්මාන්ත තිබිලා තියෙනවා. ශිල්ප කර්මාන්ත 18ක් ගැන අපි කතා කරනවා. ඒ ශිල්ප කර්මාන්ත 18න් 4ක් ලියන්නට කියලා කියනවා. එහෙනම් අපිට ශිල්ප ශ්‍රේණි ගැන අවබෝධයක් තියෙන්නට ඕනේ. ශිල්ප ශ්‍රේණි
මතකයෙන් ලියන්නට කියන්නට පුළුවන් වෙන්නටත් ඕන. පුරාතන ಭಾರತೀಯ ආර්ථික ක්‍රමයේ පදනම වූයේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රියාවලියයි. මේ බව බෞද්ධ සාහිත්‍යයේ තොරතුරු ඇසුරින් කෙටියෙන් විමසන්න. පුරාතන ಭಾರತೀಯ ආර්ථික ක්‍රමයේ තිබුණේ පදනම වුණේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රියාවලිය. මේ බව බෞද්ධ සාහිත්‍යයේ තොරතුරු ඇසුරින් කෙටියෙන් විමසන්නට කියන ප්‍රශ්නයේ ලකුණු 6ක ප්‍රශ්නයක්. වර්තමාන ශ්‍රී ලංකාව තුළ ආර්ථික සමෘද්ධිය ඇති කිරීමෙහිලා ඉපැරණි ಭಾರತೀಯ ආර්ථික ක්‍රමෝපායන්ගෙන් ගත හැකි ආදර්ශ පෙන්වා දෙන්නට කියන ලකුණු 6ක ප්‍රශ්නයක්. ඒ විදිහේ ප්‍රශ්න කිහිපයක් තමයි 2016-2017 අවුරුද්දේ මේ පාඩමට අදාළව ලැබිලා තියෙන්නේ. හරි. අපි සාකච්ඡා කරගෙන යනකොට මේ ප්‍රශ්න ගැන නැවත නැවත අවධානය යොමු කරමු. පළවෙනියටම අවධානය යොමු කරන්න අ කියන අකුර යටතේ තියෙන තොරතුරු. අපි ආ විදිහට කොටස් 4ක් සාකච්ඡා කළා. ඒ කොටස් 4 තමයි මේ පාඩමේදී විස්තර වෙන්නේ. විස්තර වශයෙන් සාකච්ඡා කරන්නේ. අ කොටසේදී කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ඉගැන්වීම් එහෙම නැත්නම් කෘෂිකාර්මික ආර්ථික ක්‍රමයක් තිබුණු බව අපි කතා කළා. එහෙනම් ඒ ගැන අපි වැඩි විස්තර කතා කරමු. අනෙකුත් බොහෝ පෙරදිග රටවල මෙන්ම පුරාතන ಭಾರತයේද ආර්ථික ක්‍රමෙහි පදනම වූයේ සාම්ප්‍රදායික ගැමියන්ගේ කෘෂිකාර්මික ක්‍රියාවලිය බව පෙනේ. අපිට ප්‍රශ්නයකුත් යොමු වෙලා තිබුණා. ආර්ථික ක්‍රමෙහි පදනම වූනේ සාම්ප්‍රදායික ගැමියන්ගේ කෘෂිකාර්මික ක්‍රියාවලිය බව. බෞද්ධ සාහිත්‍යයේ තොරතුරු ඇසුරින් විස්තර කරන්නට කියලානේ ප්‍රශ්නේ තිබුණේ. එහෙනම් බලමු. අනෙකුත් බොහෝ පෙරදිග රටවල මෙන්ම පෙරදිග රටවල් වල වගේම පුරාතන ಭಾರತයේත් ආර්ථික ක්‍රමේ පදනම වුණේ සාම්ප්‍රදායික ගැමියන්ගේ කෘෂි කාර්මික ක්‍රියාවලිය. සාම්ප්‍රදායික වශයෙන් අතීතයේ ඉඳලම කෘෂි කර්මාන්තයට යොමු වෙලා කෘෂි කටයුතු කරමින් ජීවත් වෙච්ච මිනිස්සු කොට්ටාසයක් තමයි සිටින්නේ. ඉතින් ಭಾರತයේ බුද්ධ කාලයේ වෙනකොටත් පැවතුනේ ඒ විදිහේ කෘෂි ආර්ථික රටාවක්. සමාජයේ බහුතර ජනයාගේ ජීවනෝපාය ගොවිතැන වූයේ. ගොඩක් දෙනෙක්ගේ ජීවනෝපාය ජීවත් වීමේ ක්‍රමය වුණේ ගොවිතැන් කරන එක. මධ්‍ය ආසියාවේ සිට ඉන්දියාවට සංක්‍රමණය වී ගංගාධාරයන් ආශ්‍රිතව පදිංචි වූ මුල් ආර්ය ජනයාගෙන් ಭಾರತೀಯ කෘෂි ශිෂ්ටාචාරය ආරම්භ වී යැයි සලකනු ලැබේ. ගංගාධාරයන් වල පදිංචි වුණා මුල් ආර්ය ජනයන්ගේ ಭಾರತೀಯ කෘෂි මධ්‍ය ආසියාවේ ඉඳලා තමයි ඉන්දියාවට මේ ආර්ය කියන පිරිස ඇවිල්ලා තියෙන්නේ. මධ්‍ය ආසියාවේ ඉඳලා ඉන්දියාවට සංක්‍රමණය වෙච්ච පිරිසක් තමයි අපි කතා කරන ආර්ය කියන පිරිස ඉන්දියාවට ඇවිල්ලා තියෙන්නේ මධ්‍ය ආසියාවේ ඉඳලා. මේ අය ඇවිල්ලා තමයි ගංගාධාරයන් ආශ්‍රිතව පදිංචි වෙන්නේ. ගංගාධාර ආශ්‍රිතව පදිංචි වෙලා ඒ අය ශිෂ්ටාචාරයක් ගොඩනගනවා. ගංගාධාර එහෙම නැත්නම් ගංගා නිම්න ඇසුරු කරගෙන වාසය කරමින් ඒ අය ආර්ථිකයක් ගොඩනගනවා කෘෂිකාර්මික කටයුතු ඔස්සේ. එහෙනම් ඉන්දියාවේ කෘෂිකාර්මික ආර්ථික රටාව ආරම්භ කරලා තියෙන්නේ කවුද? මධ්‍ය ආසියාවේ ඉඳලා ඉන්දියාවට සංක්‍රමණය වෙච්ච ගංගා නිම්න ඇසුරු කරගෙන ජීවත් වෙලා තියෙන මුල්ම ආර්ය ජනතාව. ඉන්දියාවේ එවකට හිටපු අය තමයි අනාර්ය කියන නමින් හැඳින්වුවේ. හැම කළු වර්ණයෙන් යුක්ත පිරිස මේ ආසියාවෙන් ආපු මධ්‍ය ආසියාවෙන් ආපු පිරිස පැහැපත් වර්ණයක් සහිත හමක් තිබුණු පිරිසක් විදිහට තමයි ඒ අය හඳුන්වන්නේ. ඒ නිසා තමයි ඒ අය ආර්ය කියන නමින් හඳුන්වාගෙන තියෙන්නේ. කොහොම හරි මධ්‍ය ආසියාවේ ඉඳලා ඉන්දියාවට ආපු මුල්ම පිරිස තමයි ගංගා නිම්න ඇසුරු කරගෙන කෘෂි ආර්ථික ශිෂ්ටාචාරය ආරම්භ කරලා තියෙන්නේ. හරි. ඒක ඔබට තේරෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා.
ඊළඟට බුද්ධ කාලයේ වන විටද ගංගා ආශ්‍රිත වූ විශාල කෘෂිබිම් පැවතින. මේ මධ්‍ය ආසියාවෙන් ආපු අය ඉන්දියාවේ ආරම්භ කරපු කෘෂිකාර්මික කටයුතු කොච්චර දුරට සංවර්ධනය වුණාද කියනවා නම් බුද්ධ කාලයේ වෙනකොටත් ගංගා ආශ්‍රිතව ගොඩාක් කෘෂිබිම් ගොවිබිම් තිබුණා. කෘෂි කටයුතු අතර ප්‍රමුඛ ස්ථාන හිමි වූයේ වී ගොවි තැනටයි. අපි කතා කරනවා කෘෂි බිම් මොනවද කියලා. කසී භාරද්වාජ වගේ සූත්‍ර දේශනාවල සඳහන් වෙන විදිහට කසී භාරද්වාජ කියන බ්‍රාහ්මණයා නගුල් 500ක් යොදාගෙන තමයි කෘෂි කටයුතු වල යෙදෙන්නේ. ඒ වගේම සුද්ධෝදන මහරජතුමා වප්මංගුල් උත්සවයට සම්බන්ධ වෙච්ච ආකාරය ගැන අපි සාකච්ඡා කරනවා බුද්ධ චරිතයට සම්බන්ධ. වප්මංගුල් උත්සවයේ අවස්ථාවේදී සිද්ධාර්ථ කුමාරයා ආනාපාන සති භාවනාව කරමින් හිටපු ආකාරය ගැන අපි කතා කරනවා. එතකොට මේ කෘෂි කර්මයට සම්බන්ධයි වප්මංගුල් උත්සවය. කසී භාරද්වාජ කියන බ්‍රාහ්මණයාගේ සිදුවීමත් කසී භාරද්වාජ සූත්‍රය ගත්තොත් ඒකත් බෞද්ධ සාහිත්‍යයට සම්බන්ධ කෘෂි කර්මාන්තය හා සම්බන්ධ ඉගැන්වීමක්. කෘෂි කටයුතු අතර ප්‍රමුඛ ස්ථානයේ හිමි වූයේ වී ගොවි තැනටයි. වී ගොවි තැනට තමයි ප්‍රධානම තැනක් ලැබිලා තියෙන්නේ. අපෙන් ප්‍රශ්නයක් අහන්නට පුළුවන්. බුද්ධ කාලීන ಭಾರತයේ කෘෂි කාර්මික කටයුතු අතර වී ගොවි තැනට මූලිකත්වයේ ලැබී තිබූ ආකාරය ගැන විස්තර කරන්නට කියලා. උදාහරණ අපිට එතකොට ලබා දෙන්නට වෙනවා. මොනවද? මගධ ක්ෂේත්‍රයේ නම් වූ විශාල කුඹුරු ජායක් ගැන බෞද්ධ සාහිත්‍යයේද සඳහන් වේ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. 2016 අවුරුද්දේ තිබුණා සාම්ප්‍රදායික කෘෂිකාර්මික කටයුතු තමයි බුද්ධ කාල වෙනකොට තිබුණේ. ඒ ගැන බෞද්ධ සාහිත්‍ය ඇසුරින් විස්තර කරන්නට කියන ප්‍රශ්නය තමයි තිබුණේ. එහෙනම් මේ ඒ සඳහා උදාහරණ. මගධ කෙත බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන විශාල කුඹුරු යායක්. ශාක්‍ය වංශික රජවරුද කෘෂි කටයුතු සමග සම්බන්ධතා පැවැත්වූහ. ශාක්‍ය වංශික රජවරුත් කෘෂි කර්මාන්තයට සම්බන්ධ වෙලා කෘෂි කටයුතු වල යෙදিলা තියෙනවා. ඔවුන් සමහරකුන්ගේ නම් වල අගට ඕදන යන කොටස එක්ව තිබිනි. ඔන්න තවත් උදාහරණයක්. කෘෂිකාර්මික කටයුතු වලින් ඒ කාලේ පිරිස ಭಾರತೀಯ සමාජය යුක්ත වුණා කියන්නට. ශාක්‍ය වංශික රජවරුන්ට ඕදන කියන විශේෂ ගෞරව නාමය විශේෂණයේ සමග නම් යෙදිලා තිබීම. උදාහරණ විදිහට සුද්ධෝදන, දෝතෝදන, අමිතෝදන මේ සහෝදර පිරිස මේ තුන්දෙනාම සහෝදරයෝ. සුද්ධෝදන රජතුමා අපි දන්නවා. දෝතෝදන, අමිතෝදන මේ කියන රජවරුන්ට ඕදන කියන විශේෂ නම යෙදিলা තියෙනවා. වැනි ශාක්‍ය රජුන්ගේ නම් මීට නිදසුන් වේ. ඕදන යනු බත්ය. වී ගොවි තැන එක්ක සම්බන්ධ වෙච්ච බත සැපයීම හා සම්බන්ධ රජවරුන් නිසා මේ රජවරුන්ට සුද්ධෝදන, දෝතෝදන, අමිතෝදන කියන නම් යෙදিলা තියෙනවා. වී ගොවි තැන පෙරදිග ජනයාගේ ප්‍රධාන ආහාරය නිපදවීමේ මාර්ගය වූ බැවින් එයට උසස් තැනක් හිමිව තිබුණේය. වී ගොවි තැන පෙරදිග ජනතාවගේ ප්‍රධාන ආහාරය. ඒ නිසා වී ගොවි තැනට ප්‍රධාන තැනක් හිමි වෙලා තිබිලා තියෙනවා. සුද්ධෝදන රජතුමන් විසින් පවත්වන ලද වප්මගුලක් ගැනද සඳහන් වේ. වප්මගුල් උත්සවය අපි මීට කලිනුත් සඳහන් කළා. වප්මගුල් උත්සවය ඒ ඇමතිවරුන් මෙන්ම රටවැසි ජනතාවද එක්ව පවත්වන ලද වාර්ෂික කෘෂිකාර්මික උත්සවය ලෙස සැලකිය හැකිය. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වී ගොවි තැන හා සම්බන්ධ උත්සවයක් තමයි වප්මගුල් උත්සවය කියන්නේ. එහෙනම් බෞද්ධ සාහිත්‍යයේ තොරතුරු ඇසුරින් ගත්තම වප්මගුල් උත්සවය කියන එක කෘෂි කර්මාන්තය හා සම්බන්ධ සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තය හා සම්බන්ධ රාජ්‍ය තාන්ත්‍රික උත්සවයක්. වාර්ෂික රාජතාන්ත්‍රික උත්සවයක්. තත්කාලීන වෛදික බ්‍රාහ්මණ සමාජ ක්‍රමය තුළ කෘෂිකර්මය ඇතුළු ඒ ආශ්‍රිත නිෂ්පාදන කටයුතුද වෙළඳාමද
කළ යුතුව තිබුණේ වෛශ්‍යයන් විසිනි. ඒ කාලයේදී වෛදික බ්‍රාහ්මණ සමාජ ක්‍රමය තුළ අපි මීට කලින් පාඩම්වල ගැන කතා කරලා තිනවා. ඒ නිසා වැඩිපුර කතා කරන්නේ නැහැ. බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන කොටස් තුන යටතේ වෛදික බ්‍රාහ්මණ සමාජ ක්‍රමයට අනුව වෛශ්‍ය කියන පිරිසට මොනවද ලැබිලා තිබුණු කාර්යභාරය? කෘෂිකාර්මික කටයුතු, ආශ්‍රිත නිෂ්පාදන ආදී කටයුතු, වෙළඳාම් කිරීම වගේ දේවල් පැවරලා තිබුණා. අපි කතා කළා වැඩවසම් ලක්ෂණ පිළිඹු කලා කියලා. වැඩවසම් ලක්ෂණ පිළිඹු කලා කියලා. ඉන්දියාවේ බුද්ධ කාලීන ಭಾರತೀಯ ආර්ථිකය වැඩවසම් ලක්ෂණ වලින් යුක්ත. වැඩවසම් පිරිස විදිහට මෙන්න මේ පිරිස තමයි ක්‍රියා කරලා තියෙන්නේ. වෛශ්‍ය පිරිස. එතනදී සිටුවරු ප්‍රධාන වෙනවා. ඒ වගේම සමහර බ්‍රාහ්මණයෝ ප්‍රධාන වෙනවා. සමහර බ්‍රාහ්මණයොත් මූලිකත්වය අරගෙන ඉඳලා තියෙනවා කෘෂි කර්මාන්තය හා සම්බන්ධව. ඊට අමතරව වෛශ්‍ය පිරිස තමයි කෘෂි කර්මයේ ඇතුළත් නිෂ්පාදන වගේම වෙළඳාම් කටයුතු වල මූලිකත්වය අරගෙන තියෙන්නේ. එහෙත් ගොවිතැනෙහි යෙදුන බමුණන් ගැනද බෞද්ධ සූත්‍ර දේශනාවල සඳහන්ව තිබේ. වෛශ්‍යයන්ට තමයි සාමාන්‍ය ආර්ථික කටයුතු සහ වෙළඳාම් කටයුතු පැවරලා තිබුණේ. වුණාට බමුණොත් ඒ හා සම්බන්ධව ක්‍රියා කරලා තියෙනවා. කසී භාරද්වාජ බමුණා එබන්දෙකි. කසී භාරද්වාජ බමුණා පංචනංගල සතානි පයුත්තානි හොන්ති වප්ප කාලේ වපුරණ කාලයේහි නගුල් 500ක් යොදාගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ කුඹුරට වැඩම කරන වෙලාවේදී කසී භාරද්වාජ සීසාමින් හිටියේ. එහෙනම් මේ බමුණෙක් වෛශ්‍ය පිරිසට අමතරව බමුණොත් බ්‍රාහ්මණික පිරිසත් ගොවිතැන් කටයුතු වල යෙදিলা තියෙනවා කියන එක තමයි එකෙන් කියවෙන්නේ. මගධ රට ඒකනාලා නම් බමුණුගම විසූ කසී භාරද්වාජ නගුල් 500ක් යොදා සීසාමින් සිටි තැනට බුදුරජාණන් වහන්සේ වැඩම කොට දහම් දෙසූ බව කසී භාරද්වාජ සූත්‍රයේ සඳහන් දැක්වේ. කසී භාරද්වාජ සූත්‍රයේ ඒ විදිහේ සඳහනක් තමයි සඳහන් වෙන්නේ. නැවත වතාවක් බලමු. මගධ රට ඒකනාලා නම් බමුණුගම විසූ කසී භාරද්වාජ නම් නගුල් 500ක් යොදා සීසාමින් සිටි තැනට බුදුරජාණන් වහන්සේ වැඩම කොට දහම් දෙසූ බව කසී භාරද්වාජ සූත්‍රයේ සඳහන් වේ. කසී භාරද්වාජ සූත්‍රයේ තමයි මේක සඳහන් වෙන්නේ. නගුල් 500ක් යොදාගෙන තමයි සීසාමින් සිටින්නේ. ඒකනාලා කියන බමුණු ගමේ තමයි කසී භාරද්වාජ වාසය කරලා තියෙන්නේ. වී ගොවිතැන හැරුණු විට වෙනත් අතුරු භෝග වගාවන්ද හේන් ගොවිතැනද එකල පැවති බවට සාධක තිබේ. වී ගොවිතැන තමයි ප්‍රධාන. වී ගොවිතැන හා සම්බන්ධ බෞද්ධ සාහිත්‍යගත තොරතුරු ගොඩක් අපි කතා කළා. ඒ අවශ්‍ය විශේෂ දේවල් සටහන් කරගන්න ලියා ගන්න. අනිවාර්යයෙන්ම ඔබට විභාගෙදී මේවා වැදගත් වෙනවා. හරි. ඊළඟට අපි බලමු කෘෂි කර්මාන්තය හා සම්බන්ධවම තිබුණු ප්‍රධාන භෝගී වෙච්ච වී වගාවට අමතරව තිබුණු තවත් අතුරු භෝග මොනවද කියලා. උදු මුං තල මෑ කුරහන් වැනි පෙරදිග පැවති වෙනත් පැරණි ධාන්‍ය වර්ගද එළවලු හා පළතුරු වර්ගද වවනු ලැබීය. වී ගොවිතැන තමයි ප්‍රධාන. ඊට අමතරව උදු මුං තල මෑ කුරහන් වගේ පෙරදිග ධාන්‍ය වර්ග එළවලු සහ පළතුරු වර්ගත් කෘෂිකාර්මික කටයුතු යටතේ වගා කරලා තියෙනවා. උස් ගොවිබිම් ප්‍රදේශවල වියලි ධාන්‍ය වර්ග වගා කරන්නට ඇත. උස් ගොවිබිම් ප්‍රදේශවල උස් බිම් වල වියලි ධාන්‍ය වර්ග වගා කරලා තියෙනවා. කුඹුරු වලට අමතරව උස් බිම් අපි සාමාන්‍ය හේන් ගොවිතැන කියලා කියන්නේ හේන් වල වගා කරනවා කියලා. ඒ වගේ උස් ගොවිබිම් වල තමයි මේ ධාන්‍ය වර්ග වගා කරලා තියෙන්නේ. ඇලවේලි බැඳ ක්‍රමානුකූලව සකස් කරන ලද ගොවිබිම් සඳහා ජලය සැපීම
ගම්පතියෙකුගේ ප්‍රධානත්වයෙන් පාලනය විය. ඇලවේලි බැඳලා ක්‍රමානුකූලව සකස් කරගත්ත ක්‍රමයක් යටතේ ගොවිබිම් වලට ජලය සපයලා තියෙනවා. ඇලවේලි බැඳලා ක්‍රමානුකූලව සකසාගෙන ඒ ගොවිබිම් වලට ජලය සපයලා තියෙනවා. කවුද මේ ජලය සපයලා තියෙන්නේ? ගම්පතියෙක්. ඒ ගම් වලට හිටපු ප්‍රධානියා තමයි ඒ ගොවිබිම් වලට ජලය සපයලා තියෙන්නේ. ගොවිබිම් වලට ජලය සැපීමේදී ගම්පතියා තමයි ප්‍රධාන වෙලා තියෙන්නේ. කෘෂි කර්මාන්තය ආශ්‍රිත වෙනත් ග්‍රාමීය කර්මාන්තද දියුණු තත්වයක පැවතින. කෘෂි කර්මාන්තය ආශ්‍රිතව වෙනත් ග්‍රාමීය කර්මාන්ත දියුණු තත්වයක පැවතිලා තියෙනවා. ඒ අනුව එයින් මුල් තැනක් ගත්තේ ගව පාලනයයි. කෘෂි කර්මාන්තයේ ප්‍රධාන කටයුතු බවට පත් වුණා කෘෂි කර්මය හා සම්බන්ධ වී ගොවිතැන. වී ගොවිතැනට අමතරව මොනවද සිදු කරලා තියෙන භෝග වගාවන් කියලා අපි කතා කළා. උඳුමුන් තලමෑ කුරහන් වගේ දේවල් සහ එළවලු පළතුරු උස් ගොවි බිම්වල ගොඩ බිම්වල තමයි මේ වියලි ධාන්‍ය වර්ග වගා කරලා තියෙන්නේ. ඇලවේලි බැඳලා ඒ බිම්වලට ජලය සපයා දීමේ කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා ප්‍රධානත්වය අරගෙන තියෙනවා ගම්පතියෙක්. කෘෂි කර්මාන්තය ආශ්‍රිත වෙනත් ග්‍රාමීය කර්මාන්තත් තිබිලා තියෙනවා. ඒ මොනවද? එකක් ගව පාලනය. ගව පාලනය කෘෂි කර්මාන්තයට අමතරව පැවතුණු ජීවන වෘත්තීන් විදිහට ගව පාලනය ගෝරක්කන කියලා තමයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. ඒ වගේම කල යුතු රැකියාවක් විදිහට බුදුරජාණන් වහන්සේ මේක අනුමත කරලා තියෙනවා. කල යුතු රැකියාවක් විදිහට ගෝරක්කන ගව පාලනය මස් පිණිස නෙවෙයි ගවයන් පාලනය කිරීම. බ්‍රාහ්මණ සමාජ සංවිධානය තුළ ගව පාලනයේද වෛශ්‍ය කුලයෙහි වූවනට නියමිත වූයේය. ගව පාලනය කරන එකත් වෛශ්‍ය කුලයට අයිති දෙයක් විදිහට තමයි පැවතිලා තියෙන්නේ. වෛශ්‍ය කුලයට ගව පාලනය වෛශ්‍යයන්ට පැවරලා තිබුණු කාර්යයන් අතර ගව පාලනයත් තිබුණා. වී ගොවිතැන ප්‍රධාන වූ කෘෂිකාර්මික කාර්යන්හිදී ගවයා ගොවියාට බෙහෙවින්ම උපකාර වෙයි. අද වගේ යන්ත්‍ර සූත්‍ර තිබුණේ නැහැ. ඒ කාලේ සීසෑමට පාවිච්චි කළේ පංච නංගල සතාන් නගුල් 500ක් යොදාගෙන. එනම් ගවයෝ යොදාගෙන තමයි සීසාලා තියෙන්නේ. ඒ වගේ මේ අස්වනු අවශ්‍ය තැන වලට අරගෙන යන්නට ඒ වගේම ගොයම් පාගන්නට මේ හැම එකකටම ගවයා වැදගත් වුණා. ඒ අනුව ගව සම්පතට සමාන වූ වෙනස් සම්පතක් නැතයි සලකන ලද බව පෙනේ. නත්ති ගෝසමිතන් දන. නත්ති ගෝසමිතන් දනං කියන සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. ඒ කාලේ පිරිස ගව සම්පතට සමාන වූ ධනයක් නැහැ කියන අදහසින් ක්‍රියා කරලා තියෙනවා. නත්ති ගෝසමිතං දනං. ගව සම්පතට සමාන කරන්නට පුළුවන් ධනයක් නැහැ කියලා. පස්කෝ රස ලබා ගැනීම පිණිස ගව සම්පත යොදා ගන්නා ලදී. පස්කෝ රසය ලබා ගන්නට ගවයාව යොදා ගත්තා. ගව සම්පත යොදා ගත්තා. ගව පාලනයේ මැනවින් සංවිධානය කරන ලද විශාල ව්‍යාපාරයක් වූයේ. ගව සම්පත කියලා කියන්නේ විශාල වශයෙන් සංවිධානය කරන ලද ව්‍යාපාරයක් විදිහට පැවතිලා තියෙනවා. ඉතින් පස්කෝ රස කියන්නේ මොකක්ද කියලා ලියාගන්න මම කියන්නම්. ගිතෙල්. ඊළඟට වෙඬරු. වෙඬරු ඊළඟට මෝරු. මෝරු කියලා කියන්නේ
කිරි වලින් හදාගන්න ආහාරය. ඊළඟට කිරි, දී කිරි, කිරි, දී කිරි, පස්කෝ රස. පාඩම් කරලා තියාගන්න ඔබට වැදගත් වේවි. ගිතෙල්, වෙඬරු, මෝරු, කිරි, තී කිරි, පස්කෝ රස. ඉතින් ගව පාලනය හොඳ සංවිධානයක් එක්ක තමයි වෙලා තියෙන්නේ, සිත වෙලා තියෙන්නේ. විශාල ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. සමහර ධනවත් බමුණෝ සහ සිටුවරුන්ටද දහස් ගණන් ගවයන් අයිතිව සිටි බවද සඳහන් වේ. සමහර බමුණන්ටත් සමහර සිටුවරුන්ටත් ගවයෝ ඉඳලා තියෙනවා. ගවයන් රැකබලා ගැනීම උදෙසා යෙදුණු කම්කරුවන් ගොපල්ලෝ විදිහට සැලකුවා. ගොපල්ලෝ විදිහට සලකන්නේ කවුද? ගවයන් රැකබලා ගැනීමට හිටපු පිරිස. සෑම ගම්මානයකම පාහේ ලී දඬු ලබා ගැනීම පිණිස මෙන්ම ගව පාලනයටද වෙන් කරන ලද කුඩා කැලෑවක් තිබිලා තියෙනවා. ලී දඬු ආදිය කපා ගැනීමට වගේම ගව පාලනයේදී ගවයන් පාලනය කර ගැනීම සඳහා, ගවයන්ට තනකොළ ආදී ලබා දීම සඳහා හැම ගමකම පාහේ ඒ විදිහේ බිමක් වෙන් කරලා තිබිලා තියෙනවා. ගවයින් සඳහා විශාල තනබිම් වෙන් කරන ලද්දේ. ගවයින් සඳහා තනබිම් වෙන් කරපු තනබිම් තිබිලා තියෙනවා. එළුවන්, කුකුලන් හා ඌරන් වැනි මස් පිණිස වූ සතුන් නැති කිරීමද ගෘහ කර්මාන්තයක ස්වරූපයෙන් පැවතින. එළුවන්, කුකුලන් හා ඌරන්, චුන්ද සූකර වගේ අයගේ කතාවලින් බෞද්ධ සාහිත්‍යය තුළ අපි දන්නවා. ඌරන්, මස් පිණිස ඌරන් ඇති කරපු කෙනෙක් තමයි චුන්ද සූකර කියලා කියන්නේ. චුන්ද සූකර. එළුවන්, කුකුලන් වගේ දේවල් සතුන් ඇති කරලා තියෙනවා මස් පිණිස. ගෝඝාතකයෝ ගවයන් මස් කිරීම කරපු අය. ගෝඝාතකයෝ කියන පිරිස. සූකරකයෝ ඌරන් නැතිකොට මස් පිණිස මරපු අය. අපි කතා කරපු චුන්ද සූකරිකයෙක්. චුන්ද සූකරික කියලා කියන්නේ, චුන්ද කියන නම, සූකරික කියන්නේ ඌරු මරන්න. චුන්ද කියන ඌරු මරණ කෙනා කියන අදහසින්. ගෝඝාතකයෝ ගවයන් මස් කිරීම කරපු අය. සූකරිකයෝ ඌරන් නැති කරලා මස් පිණිස මරපු අය. මිගලුද්දකයෝ කියන්නේ මුවෝ මරපු අය. සකුණ ලුද්දකෝ කුරුල්ලන්ද මරා විකුණුවෝ. කුරුල්ලෝ මරලා විකුණපු අය තමයි සකුණ ලුද්දක කියලා කියන්නේ. අපි නැවත වතාවක් බලමු. ගෝඝාතකයෝ ගවයන් මස් කරලා විකුණපු අය. සූකරිකයෝ ඌරන් නැති කරලා මස් පිණිස විකුණපු අය. මිගලුද්දකයෝ මුවන් මරලා විකුණන අය. සකුණ ලුද්දකයෝ කුරුල්ලන් මරලා විකුණපු අය. මහ මුහුදේ විවිධ උපක්‍රම මගින් මසුන් මරා ජීවත් වූ මිනිසුන් ගැනද බෞද්ධ මූල ග්‍රන්ථවලම දැක්වෙයි. බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වෙනවා මුවන් මරලා, ඒ වගේම කුරුල්ලන් මරලා, ඒ වගේම ඌරන් මරලා, ගෝඝාතකයන් මරලා ජීවත් වෙච්ච අය වගේම මසුන් මරලා ජීවත් වෙච්ච පිරිසක් ගැන, මසුන් මරා ජීවත් වූ පිරිසක් ගැන සඳහන් වෙනවා. සමූහ වශයෙන් එක්ව දීවර කර්මාන්තයෙහි නියුතු වූ ඔවුන් කෙවුලන් ලෙස හඳුන්වා තිබේ. මුහුදු ගිහිල්ලා මාළු මරලා ජීවත් වෙච්ච අයව හඳුන්වලා තියෙන්නේ කෙවුලෝ විදිහට. කෙවුලෝ විදිහට. එහෙනම් ඔබට මනාව තේරෙන්නට ඇති, වැටහෙන්නට ඇති ඒ කාලේ තිබුණු ආර්ථිකය හා සම්බන්ධ තොරතුරු අතර වී ගොවිතැනට ප්‍රධානත්වයක් ලැබුණ ඊට අමතරව සිදු කරපු ක්‍රියාවන් ගැන, එවැගේ මේ ක්‍රියාවන් වලදී ඒ කෘෂි කාර්මික වෙළඳාම් කටයුතු වලදී මූලිකත්වය අරගෙන ක්‍රියා කරපු පිරිස් ගැන, එවැගේම ඒ එක
වෘත්තීන් වල යෙදිච්ච අය හඳුන්වපු නම් ගොඩක් අපි කතා කළා. කෙටි සටහනක් විදිහට ඒවා ලියාගෙන නැවත නැවත බලන්න ඔබට ලේසි පහසුයි විභාගයේ සමත් වෙන්නට. ඊළඟට අපි බලමු ආ කියන කොටස යටතේ තියෙන තොරතුරුත්. ආ කියන කොටස. රෙදිපිලි නිෂ්පාදනය, සම්භාණ්ඩ නිෂ්පාදනය, දැව භාණ්ඩ නිපදවීම, ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදනය, ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදනය, මැටි භාණ්ඩ නිපදවීම, රන් භාණ්ඩ නිපදවීම, කෘෂි උපකරණ නිපදවීම, කලා භාණ්ඩ නිපදවීම ආදී නිෂ්පාදන කර්මාන්ත රාශියක් පැවති බවටද සාධක තිබේ. නිෂ්පාදන. අපි මුලින් කතා කළේ ආර්ථික කටයුතු ගැන. ආර්ථිකය හා සම්බන්ධව සත්ව පාලනය, කෘෂි කර්මාන්තය මොනවද වගා කරලා තියෙන්නේ, මොනවද ඒ අය ප්‍රධාන භෝග විදිහට පාවිච්චි කරලා තියෙන්නේ, වගේම ගොඩබිම් ප්‍රදේශවලට කොහොමද ජලය ලබා දීලා තියෙන්නේ, ඒ තොරතුරු ඔක්කොම කතා කරලා ආ කියන සිරස්තලයේ යටතේ තිබුණු තොරතුරු වලට සම්බන්ධ විස්තර තමයි දැන් අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. රෙදිපිලි නිෂ්පාදනය හා බෙදා හැරීම් කටයුතු සිද්ධ වුණා කියලා අපි කතා කළා ප්‍රධාන ශීර්ෂය යටතේ. එහෙනම් නිෂ්පාදන විදිහට මොනවද කරලා තියෙන්නේ? රෙදිපිලි නිෂ්පාදනය කරලා තියෙනවා. හම් වලින් භාණ්ඩ නිෂ්පාදනය කරලා තියෙනවා. දැව ලී වලින් භාණ්ඩ නිපදවලා තියෙනවා. දැව භාණ්ඩ නිපදවීම. ඊළඟට ගොඩනැගිලි ඉති කිරීම. ඊළඟට ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදනය. මැටි භාණ්ඩ නිපදවීම. මැටි වලින් භාණ්ඩ නිපදවීම කුඹල්කරුවෝ. රන් භාණ්ඩ නිපදවීම රංකරුවෝ. කෘෂි උපකරණ නිපදවීම. කලා භාණ්ඩ නිපදවීම. මේ වගේ නිෂ්පාදන තිබිලා තියෙනවා. එහෙනම් ඔබට දැන් කියන්නට පුළුවන් බුද්ධ කාලීන ಭಾರತයේ පැවති නිෂ්පාදන ගැන ඇහුවොත් අපිට කියන්නට පුළුවන්. ඒ වගේ නිෂ්පාදන තිබිලා තියෙනවා. මේ බඳු කර්මාන්තවල නියුක්ත වූ බොහෝ දෙන පාරම්පරික පුහුණුව ලැබුවෝ වූහ. පාරම්පරිකව තමන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට තමයි පුහුණුව ලබාගෙන තියෙන්නේ. ඒ පරම්පරාව ඒ පිරිස තමයි මේ කටයුතු වල යෙදලා තියෙන්නේ. ඒ වගේ ශ්‍රේණි 18ක් ගැන ජාතක කතාවලද සඳහන් වේ. ජාතක කතාවල සඳහන් වෙනවා ඒ වගේ ශ්‍රේණි 18ක් ගැන. අපි මුලින් දැක්කා ප්‍රශ්නයක් තිබුණා. මුලින් තිබුණු ප්‍රශ්නේ තමයි ශිල්ප ශ්‍රේණි 18 ගැන අහලා තිබුණු. ඔව් 2016-2017 අවුරුද්දේ බුදුරදුන් ජීවමාන සමයේ පැවති බොහෝ ශිල්ප කර්මාන්ත සඳහා වෙන් වූ ශිල්ප ශ්‍රේණි 18ක් වූ බව සඳහන් වේ. එයින් 4ක් ලියා දක්වන්නට කියන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය තිබුණා. එහෙනම් අපිට දැන් මේ සාකච්ඡා කරන්නට සූදානම් වෙන තොරතුරු වල ඒ සඳහා පිළිතුරු තියෙනවා. ඒ ප්‍රශ්නයත් ලියා ගන්න. ඒ ප්‍රශ්නය ලියාගෙන ඒ සඳහා පිළිතුරු අනිවාර්යයෙන්ම ලබා දෙන්නට අවශ්‍ය වෙනවා. කොළයෙන් නියම වූ ශිල්පය ඔවුන් විසින් ප්‍රගුණ කළ යුතු වූයේ කොළයෙන් නියම වෙච්ච ශිල්පයක් තමයි ඒ අයට තිබුණේ. ඒ කොළේ අයට ඒ ශිල්පය ලබා දීලා තියෙනවා. එවැනි ශිල්ප කුලයක ප්‍රධානියා ජෙට්ටක නමින් හැඳින්වින. ඒ කුලවල ප්‍රධානියාට ශිල්පීය කුලයක ප්‍රධානියාට ජෙට්ටක කියන නම යෙදিলা තියෙනවා. මේ ටික අනිවාර්යයෙන්ම කීප වතාවක්ම කියවලා හොඳින් මතක තියාගන්න. ශිල්පීය කුලයක ප්‍රධානියා කවුද? ජෙට්ටක. දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේහි පැරණි ಭಾರತයේ පැවති ශිල්ප රාශියක් පිළිබඳව සඳහන් කර තිබේ. දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේ ශිල්ප ශ්‍රේණි කිහිපයක් ගැනම සඳහන් කරලා තියෙනවා. කඩු ශිල්පය. ප්‍රශ්නේ අහන්නේ බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන විදිහට ඒ ශිල්ප ශ්‍රේණි දක්වන්නට කියලා. කඩු ශිල්පය, දුනු ශිල්පය, හස්ත ශිල්පය, අශ්ව ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, කැටයම් ශිල්පය. නැවත වතාවක් කියන්න ලියා ගන්න. කඩු ශිල්පය, දුනු ශිල්පය, හස්ත ශිල්පය, අශ්ව ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය,
කැටයම් ශිල්පය ආදී ශිල්ප මුල් තැනක් ගත්ත බව සඳහන් කරනවා දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේ. දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රය. පේස කර්මාන්තය සඳහාම වෙන් වූ ගම් පවා තිබිනි. පේස කර්මාන්තය සඳහා වෙන් කරලා තිබුණු ගම් වෙනමම ගම් තිබිලා තියෙනවා. ඊතා වටිනා රෙදිපිලිද නිපදවන ලද බව පෙනේ. රෙදිපිලි ගොඩක් වටින රෙදිපිලි. කසීසලු වගේ රෙදිපිලි නිෂ්පාදනය ಭಾರತයේ සිදු වෙලා තියෙනවා. ඇතැම් විට සරල යන්ත්‍ර සූත්‍රද භාවිතා කරමින් වියන ලද රෙදිපිලි වලට විවිධ වර්ණ යෙදීමේ දක්ෂ ශිල්පීහුද සිටියහ. යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා තියෙනවා සමහර වෙලාවට රෙදි වියන්නට. ඊට අමතරව දක්ෂ විදිහට රෙදි වලට වර්ණ ගැන්වීම කටයුතු සිදු කරලා තියෙනවා. එළුවන්, ගවයන්, සිංහයන්, දෙවියන් වැනි සතුන්ගේ සම පදනම් කොට විවිධ සම්භාණ්ඩ නිපදවන ලදී. සම්භාණ්ඩ නිපදවීමත් සිදු වෙලා තියෙනවා. ඊට අමතරව දෙව ආශ්‍රිත කර්මාන්තවල යෙදුණු වඩුවෝ තමයි දෙව කර්මාන්ත ආශ්‍රිතව ක්‍රියා කරපු අය වඩුවෝ. ඔවුහු ගෘහ භාණ්ඩ මෙන්ම නැව් ඔරු රත ආදියද තැනීමෙහි ඇතැම් විට දක්ෂ වූහ. ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි නැව් ඔරු රත මේවත් නිර්මාණය කරලා තියෙනවා. ගෙදර දොරහා කෙත් වතු වල කටයුතු උදෙසා භාවිතා කරනු ලබන උපකරණ නිපදවන්නෝ ලෝකුරුවන් ගෙදර දොර සහ කෙත් වතු වල කටයුතු වලට අවශ්‍ය වෙන දේවල්. ආයුධ නෙවෙයි ආයුධ කියන්නේ කැති, පොරෝ, මන්න මේවා අවශ්‍ය වෙනවා ගෙදර දොරේ සහ වතු පිටි වල වැඩ කරන්නට, කුඹුරු වල වැඩ කරන්නට. ඒවා හදන අය කවුද? ලෝකුරුවෝ. මේ අතර රන්කරුවෝ ආභරණ ආදී නිපද වූහ. මුතු මැණික් ඔබ්බවා කරනු ලබන නිපදවීම් ගැනද සඳහන් වේ. මුතු මැණික් ඔබලා රන්කරුවෝ ඒ විදිහේ නිෂ්පාදන කරලා තියෙනවා. කුළු පොතුකාරයෝ වේවැල්, උණබට ආදීන් වට්ටි, පෙට්ටි, මලු ආදී නිපද වූහ. කුළු පොතුකාරයෝ විදිහට හඳුන්වනවා. මාලාකාරයෝ ධනවතුන් උදෙසා මල් මාලා තනවපු පිරිස. මෙසේ පෙරදිග සමාජයට ආවේනික වූ ඉපැරණි ශිල්ප හා නිෂ්පාදන කර්මාන්ත රාශියක් පැවති බවද ඒවාට ආර්ථිකයේ වැදගත් ස්ථානයක් හිමි වූ බවද පෙනේ. හරි. අපි මේ කතා කළේ බුද්ධ කාලීන ಭಾರತೀಯ ආර්ථික පසුබිම කියන මාතෘකාව යටතේ තිබුණු අයන්න සහ ආයන්න කියන ශීර්ෂ දෙක යටතේ තිබුණු තොරතුරු. කෘෂි කර්මාන්තයත් නිෂ්පාදන කටයුතු සම්බන්ධ තොරතුරු. කෘෂි කර්මාන්තය සම්බන්ධ තොරතුරුයි නිෂ්පාදනය හා සම්බන්ධ තොරතුරු. ඒ ගැන තමයි අද දවසේදී අපි කතා කළේ. ඊළඟ දවසේදී ඊළඟ ශීර්ෂ දෙක යටතේ තියෙන තොරතුරු කතා කරනවා, සාකච්ඡා කරනවා. අපි ලබා දුන්නු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. ඊට අමතරව අපි මතක් කරනවා ඔබට මේ සඳහා අනිවාර්යයෙන්ම කෙටි සටහනක් හදාගන්න. වගේම විශේෂ දේවල් ලියාගෙන නිතර පාඩම් කරන්න. ඊටමත් වැදගත් වෙන තොරතුරු රාශියක් තියෙන පාඩමක් තමයි මේ පාඩම. ඒ විතරක් නෙමෙයි අනිකුත් පාඩමුත් එහෙමයි. මේ පාඩමේ අපිට ගොඩාක් වැදගත් වෙන දේවල් ඉගෙන ගන්නට තියෙනවා. සාමාන්‍ය දැනීමට, දහම් දැනුමට අවශ්‍ය වෙන දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා ඒ කෙරෙහි අවධානය යොමු කරලා පාඩම් කටයුතු සිදු කරන්නට කියලා ඔබට මතක් කරන ගම ගැටලුවක්, ප්‍රශ්නයක් තිබෙනවා නම් අප වෙත යොමු කරන්නට කියලාත් මතක් කරමින් දහම් පාසල් අවසාන විභාග පන්තිය බුද්ධ චරිතය 5 වෙනි දවස සාකච්ඡාව නිමා කරන්නටයි සූදානම. හෙට දවසේදී බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතට අදාළව සහ ප්‍රශ්න පත්‍ර ඇසුරින් කෙරෙන සාකච්ඡාව උදෑසන 9ට සිදු වෙනවා. ඒ සමගින් සම්බන්ධ වෙන්නට කියලා මතක් කරන ගමන් පිරිවෙන දහම් පාසල අපේ සියලු සම්බන්ධතා සමගින් අද දවසේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්